අද වීඩියෝ එක පොඩ්ඩක් දිගයි. අද අපි කතා කරන්නේ ප්‍රශ්නාංක 3. එතකොට අද වීඩියෝ එකේ ඇතුළත් වෙන්නේ ගිණුම් කරන සංකල්ප ගැන. ගිණුම් කරන සංකල්ප 14ක් තියෙන උසස් පෙළ යටතේ ඉගෙන ගන්න. ඉතින් මේ 14 පිළිබඳ විස්තරයත් එක්ක උදාහරණ දාලා තියෙනවා වීඩියෝ එකේ. හරිම වැදගත්. මොකද අනිවාර්යෙන් උසස් පෙළ විභාගයට ගිණුම් කරන සංකල්ප වලින් පාස් පේපර් බලද්දී අනිවාර්යෙන් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් වීඩියෝ එකේ අපි ගිණුම් කරන සංකල්ප වලින් තියෙන ප්‍රශ්නයක් බලමු. මම අද වීඩියෝ එකේ පොඩි වෙනස්කමක් කරා. මම ඉස්සෙල්ලාම පැහැදිලි කිරීම දාලා අන්තිමට ප්‍රශ්න දාලා තියෙනවා. එතකොට පැහැදිලි කිරීමෙන් තියෙන දේවල් හොඳට මතක තියාගෙන ප්‍රශ්නෙට උත්තර දාන්න පුළුවන්. ඒ නිසා එහෙනම් අපි ඉස්සෙල්ලාම බලමු ගිණුම් කරන සංකල්ප. එහෙම නැත්නම් මේකට කියනවා ගිණුම් කරන මූලධර්ම කියලා. ගිණුම් කරන මූලධර්මයක් කියන්නේ මොකක්ද කියලා. ව්‍යාපාර ආයතනයක මූල්‍ය ප්‍රකාශන සැකසීමේදී හා ඉදිරිපත් කිරීමේදී යොදා ගන්නා පදනම්, උපකල්පන, සම්මතයන්, රීති සම්ප්‍රදායන් සමූහය තමයි ගිණුම් කරන සංකල්ප කියලා කියන්නේ. ඔයාලා දැනන් හිටියත් දන්නේ ගිණුම් කරන සංකල්ප 14ක් අපේ උසස් පෙළ විෂය නිර්දේශයේදී කතා කරන්න තියෙනවා කියලා. දන්නේ නැති වුණාට කමක් නැහැ. මේ 14ෙම හොඳ පැහැදිලි විස්තරයක් මේ වීඩියෝ එකේ ඇතුළත් වෙනවා. අපි බලමු මේ ගිණුම් කරන සංකල්ප 14 මොනවද කියලා. ගිණුම් කරන ඒකක සංකල්පය, ඓතිහාසික පිරිවැය සංකල්පය, 3 මූල්‍ය මිනුම් සංකල්පය, 4 අඛණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පය, 5 කාලච්ඡේද සංකල්පය, 6 උපජිත සංකල්පය, 7 දිත්ත රූප සංකල්පය, 8 ගැලපුම් සංකල්පය, 9 උපලබ්ධි සංකල්පය, 10 ද්‍රව්‍යාත්මක භවයේ සංකල්පය, 11 යථායෝග්‍යතා සංකල්පය, 12 විචක්ෂණ සංකල්පය, 13 හෙලිතරව් කිරීමේ සංකල්පය, 14 යථාරූපී භවයේ සංකල්පය. දැන් අපි මේ පළවෙනි සංකල්පය ගැන කතා කරමු. පළවෙනි සංකල්පය තමයි ගිණුම් කරන ඒකක සංකල්පය. එහෙම නැත්නම් මේකට අපි කියනවා ව්‍යාපාර ඒකක සංකල්පය කියලා. මේකෙන් කියන්නේ ගිණුම් කරණයේදී ව්‍යාපාරයේ එහි අයිතිකරුවන්ගෙන් සහ අනෙකුත් බාහිර පාර්ශවයන්ගෙන් වෙන් වූ ස්වාධීන ඒකකයක් බව මේ සංකල්පයෙන් කියවෙනවා. මේකට උදාහරණ අපි බලමු. අයිතිකරු යෙදූ මුදල් හා වෙනත් වත්කම් ප්‍රාග්ධනීය ලෙස හඳුනා ගැනීම. අයිතිකරු ව්‍යාපාරයට දාපු යෙදූ මුදල් සහ වෙනත් වත්කම් ප්‍රාග්ධනීය විදිහට හඳුනා ගන්නවා. පුද්ගලික ප්‍රයෝජනයට ගත් මුදල් හා වෙනත් වත්කම් ගැණිලි ලෙස හඳුනා ගන්නවා. අයිතිකරුගේ පුද්ගලික වත්කම් වගකීම් ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රකාශන තුල පෙන්වන්නේ නැහැ. මොකද අයිතිකරු ව්‍යාපාරය කියන්නේ අයිතිකරුවන්ගෙන් වෙන්වෙච්ච ස්වාධීන පාර්ශවයක්. හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන් සපයන ණය සඳහා පොලී ගෙවනවා. මේවා තමයි ගිණුම් කරන ඒකක සංකල්පයට අදාළව තියෙන උදාහරණ. දැන් බලමු ඓතිහාසික පිරිවැය සංකල්පය. ඓතිහාසික පිරිවැය සංකල්පය කියන්නේ යම් කිසි ගනුදෙනුවක් සිදු වූ අවස්ථාවේ එම ගනුදෙනුව මැනීමට භාවිතා කළ වුවමාරු වටිනාකම. එහෙම නැත්නම් සත්‍ය පිරිවැය ගිණුම් පොත්වල වාර්තා කළ යුතු බව තමයි ඓතිහාසික පිරිවැය සංකල්පයෙන් කියන්නේ. ඒ කියන්නේ යම් කිසි ගනුදෙනුවක් ඒ සිද්ධ වුණ වෙලාවෙම ඒ ගනුදෙනුව සිදුවීමට බලපාපු සත්‍ය වටිනාකම තමයි ගිණුම් පොත්වල වාර්තා කරන්න ඕනි කියලා කියන්නේ. මේකට උදාහරණ තමයි අපි දැන් දේපළ පිළියෙත උපකරණ මූල්‍ය ප්‍රකාශන වල දක්වද්දී මිලදී ගත්ත වටිනාකමට දානවා. තව එකක් තමයි මේකෙදි දුර්වලතා තියෙනවා. ඓතිහාසික පිරිවැය සංකල්පයේ දුර්වලතා කීපයක් තියෙනවා. ඒව තමයි මේකේ මුදල් වල ව්‍යාපාරයේ වර්තමාන අගය පෙන්වන්නේ නැහැ. ඒ වගේම ව්‍යාපාරයේ කාර්ය සාධනය නිවැරදිව පෙන්වන්නේ නැහැ. මොකද ඔක්කොම තියෙන්නේ ඓතිහාසික පිරිවැයට. අනිත් එක තමයි මූල්‍ය ප්‍රකාශන සපයන තොරතුරු ගුණාත්මක භාවයක් අපිට සහතික වෙන්න බෑ. මොකද ඔක්කොම වටිනාකම් තියෙන්නේ ඓතිහාසික පිරිවැයට නිසා. දැන් අපි බලමු මූල්‍ය මිනුම් සංකල්පය කියන්නේ මොකක්ද කියලා. මූල්‍ය මිනුම් සංකල්පය කියන්නේ ගිණුම් කරණයේදී මුදලින් මැනිය හැකි ගනුදෙනු හා සිද්ධීන් පමණක් ගිණුම්ගත කළ යුතු බව මූල්‍ය මිනුම් සංකල්පයෙන් කියවන්නේ. ඉතින් මේ සංකල්පයේ තියෙන උපකල්පනයක් තමයි මුදලේ අගය ස්ථාවරයි කියලා
හිතලා තමයි මූල්‍ය ප්‍රකාශන හදන්න ඕනේ කියලා කියනවා. එතකොට මේකේ තියෙන උදාහරණ තමයි දැන් අපි වටිනාකම් නිරූපණය කරන්නේ මුදලින් සිදුවෙච්ච හැම වටිනාකමක්ම මූල්‍ය ප්‍රකාශන නිරූපණය කරනවා. ඒ වගේ මුදලින් මැනිය නොහැකි දෑ තියෙනවනේ. උදාහරණ විදිහට ශිල්පීය දැනුම කළමනාකරන දක්ෂතා මේවා ගිණුම්ගත කරන්නේ නැහැ. එතකොට මූල්‍ය මිනුම් සංකල්පයේ තියෙන දුර්වලතාව තමයි මුදලේ යගේ ස්ථාවර කියලා උපකල්පනය කරන එකයි මුදලින් මැනීම කළ නොහැකි දෑ මූල්‍ය ප්‍රකාශන වල මගින් ඉදිරිපත් නොකිරීම. ඒ කියන්නේ ශිල්පීය දැනුම කළමනාකරන දක්ෂතා කියන ඒවා මූල්‍ය ප්‍රකාශන වල ඉදිරිපත් නොකිරීම. ඊළඟට බලමු අඛණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පය කියන්නේ මොකක්ද කියලා. ව්‍යාපාරයේ අඛණ්ඩ වූත් අවිනිශ්චිත වූත් අනාගත කාල පරිච්ඡේදයක් දක්වා පවතින බව මෙම සංකල්පයෙන් අදහස් වේ. ඒ කියන්නේ ව්‍යාපාරයේ පැවැත්මට කිසිම අහිතකර බලපෑමක් නැහැ කියලා කළමනාකරුවෝ හිතාගෙන ව්‍යාපාරය කරගෙන යනවා. එතකොට මේකේ උදාහරණ තමයි අපිට ගන්න පුළුවන්. වත්කම්, හිමිකම්, වගකීම්, ගිණුම් ශේෂ්ඨ ඉදිරියට ගෙන යාම. ඒ කියන්නේ අඛණ්ඩ පැවැත්මක් තියනවා කියලා හිතාගෙන ගිය අවුරුද්දේ වත්කම්, හිමිකම්, වගකීම් වල අවසාන ශේෂය තමයි අපි මේ අවුරුද්දේ ආරම්භක ශේෂ විදිහට ගන්න. තව උදාහරණයක් තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වත්කම් බෙදනවා ජංගම වත්කම්, ජංගම නොවන වත්කම් කියලාත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වගකීම් බෙදනවා ජංගම වගකීම්, ජංගම නොවන වගකීම් කියලා. ඒ කියන්නේ ජංගම වත්කම්, ජංගම වගකීම් කියන්නේ කෙටි කාලීන දේවල්නේ. ජංගම නොවන වත්කම් සහ ජංගම නොවන වගකීම් කියන්නේ දිගු කාලීන දේවල්. එතකොට ව්‍යාපාරයේ අපි දිගු කාලීන වත්කම්, කෙටි කාලීන වත්කම් කියලා කොටස් කරලා තියෙන්නේ ව්‍යාපාරයේ දිගටම පවතින නිසා. තව උදාහරණ තමයි වියදම්, අයබාර වියදම්, ප්‍රාග්ධන වියදම් ලෙස වර්ගීකරණය කිරීම, සංචිත සඳහා වෙන් කිරීම සිදු කිරීම, හවුල් ව්‍යාපාරයක අයිතිකරුවන්ගේ හිමිකම ජංගම හා ප්‍රාග්ධන වශයෙන් වර්ගීකරණය කිරීම. හවුල් ව්‍යාපාර ගණන් හදද්දී අපි ප්‍රාග්ධන ගිණුම වෙනම ගහනවා, ජංගම ගිණුම වෙනම ගහනවා. මේ ගැන තමයි මේ උදාහරණයෙන් කියන්නේ. දැන් අපි කාලච්ඡේද සංකල්පය ගැන බලමු. කාලච්ඡේද සංකල්පය කියන්නේ ව්‍යාපාරයේ අඛණ්ඩ වූත් අවිනිශ්චිත වූත් ගිණුම් පරිච්ඡේදය කොටස් වලට බෙදා ව්‍යාපාරයේ කාර්ය සාධනය මැනිය යුතු බව මෙම සංකල්පයෙන් අදහස් වේ. ඒ කියන්නේ ව්‍යාපාරයේ ගිණුම් පරිච්ඡේදය නිශ්චිත නැහැ. ඒක අඛණ්ඩත් නැහැ. මේක කොටස් වලට බෙදලා කාර්ය සාධනය මනින්න ඕනි කියලා. ඒ කියන්නේ දැන් අපි ගිණුම් වර්ෂ දැන් අපි මූල්‍ය ප්‍රකාශන හදනවානේ. මූල්‍ය ප්‍රකාශන හදන්නේ අපි සම්පූර්ණ ජීවිත කාලයටම එක මූල්‍ය ප්‍රකාශනයක් නෙමෙයිනේ. අපි හැම වර්ෂයකටම මූල්‍ය ප්‍රකාශන හදනවා. මේක තමයි මේ කාලච්ඡේද සංකල්පයෙන් කියන්නේ. ඒකට උදාහරණ තමයි ගිණුම් වර්ෂයක් වෙනුවෙන් ආදායම් ප්‍රකාශය පිළියෙල කිරීම, යම් කිසි දිනකට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පිළියෙල කිරීම. ඊළඟට අපි බලමු උපචිත සංකල්පය කියන්නේ මොකක්ද කියලා. උපචිත සංකල්පය කියන්නේ ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී අදාළ ආදායම් හා වියදම් කාලච්ඡේදයට අදාළ ප්‍රමාණය පමණක් හඳුනාගත යුතු අතර ඒවා මුදලින් ලැබී තිබීම හෝ ගෙවා තිබීම අවශ්‍ය නොවන බව තමයි මේ සංකල්පෙන් කියන්නේ. ඒ කියන්නේ මුදලින් ගෙව්වත් නැතත් කාලච්ඡේදයට අදාළ වියදම් ලෙසත් මුදලින් ලැබුණත් නැතත් කාලච්ඡේදයට අදාළ ආදායම් ලෙසත් අඳුරගන්න එක තමයි උපචිත සංකල්පයෙන් කියන්නේ. මේකට උදාහරණ තමයි කලින් ගෙවූ වියදම් ගෙවිය යුතු වියදම් ගැලපීම සිදු කර කාල පරිච්ඡේදයට අදාළ වියදම් පමණක් ලාභ ගිණුමට හර කිරීම. ඒ කියන්නේ අපි කලින් ගෙවපු වියදමුයි ගෙවිය යුතුව තියෙන වියදමුයි ගලපලා තමයි ලාභ ගිණුමට වියදම දාන්නේ. අනිත් එක තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තුල ලැබිය යුතු ආදායම් හා කලින් ගෙවූ වියදම් වත්කමක් ලෙස හඳුනා ගැනීම. ඊළඟට අපි බලමු දිත්ත රූප සංකල්පය කියන්නේ මොකක්ද කියලා. දිත්ත රූප සංකල්පය කියන්නේ ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු හා සිද්ධීන් වත්කම්, වගකීම් හා හිමිකම් යන සංරචක කෙරෙහි ආකාර දෙකකින් බලපෑම් ඇති කරනවා.
එතකොට මේ ditth රූප සංකල්පය රඳා පවතින්නේ. මේ ditth රූප සංකල්පය මත තමයි සම්පූර්ණ ගිණුම්කරණයම රඳා පවතින්නේ. මේකෙන් කියන්නේ අපට ditth සටහන් න්‍යාය ගැන. ඒ කියන්නේ අපි ගිණුම් ගත කරද්දී හර බැර කියලා ගිණුම් ගත කරන්නේ. මේක ගැන තමයි මේ ditth රූප සංකල්පයෙන් කියන්නේ. ඊළඟට බලමු ගැලපුම් සංකල්පය. මේකට කියන තවත් නමක් තමයි අනුසීහුම් සංකල්පය. ගැලපුම් සංකල්පය කියන්නේ ව්‍යාපාරයක මෙහෙයුම් ප්‍රතිඵලය ගණනය කිරීමේදී එහි ආදායම් ඉපයීමට අදාළ වූ සියලු වියදම් අදාළ ආදායම් සමග හඳුනාගත යුතු බව මෙම සංකල්පයෙන් අදහස් වේ. ඒ කියන්නේ ව්‍යාපාරයේ උදාහරණයක් විදිහට ගමු. අපේ ව්‍යාපාරයේ ප්‍රධාන ආදායම විකුණුම් ආදායමනේ. දැන් අපි ලාභ ගිණුම හදද්දී විකුණුම් ආදායම විතරක් නෙමෙයි දාන්නේ. විකුණුම් ආදායමයි විකුණුම් පිරිවැය අඩු කරන ලාභය ගන්න. ඒ කියන්නේ විකුණුම් ආදායම උපයන්න කොච්චර විකුණුම් පිරිවැයක් ගියාද කියලා බලනවා. එතකොට මේකට තමයි කියන්නේ ගැලපුම් සංකල්පය. එහෙම නැත්නම් අනුසීහුම් සංකල්පය. මේකට තවත් උදාහරණ කියන්නම් මම. ආදායම් ඉපයීමට දායක වෙච්ච බොල් ණය, තොගහානි අලාභ, රක්ෂණ විදුලි ආදී වියදම ආදායමට එරෙහිව මූල්‍ය ප්‍රකාශන තුල ගැලපීම් සිදු කරනවා. ඊළඟට අපි බලමු උපලබ්ධි සංකල්පය. උපලබ්ධි සංකල්පයට කියන තවත් එකක් තමයි ආදායම් හඳුනා ගැනීමේ සංකල්පය. මේකෙදි ව්‍යාපාරයක ආදායම හඳුනාගත යුතු අවස්ථාව කුමක්ද යන්නේ මෙම සංකල්පයෙන් අදහස් වේ. උපලබ්ධි සංකල්පයෙන් කියන්නේ ව්‍යාපාරයක ආදායම හඳුනාගත යුතු අවස්ථාව කුමක්ද කියලා තමයි මේ සංකල්පයෙන් අදහස් කරන්නේ. ඒ කියන්නේ අපි බලමු භාණ්ඩ විකිණීමේදී ආදායම හඳුනාගත යුතු වන්නේ අදාළ භාණ්ඩවල ආර්ථික ප්‍රතිලාභ හා අවදානම ගැනුම්කරු වෙත නීත්‍යානුකූලව ලබා දුන් අවස්ථාවේදී. ඒ වගේම සේවාවක් නම් ඒ අදාළ සේවාව සැපයූ අවස්ථාව ආදායම උපලබ්ධ වූ අවස්ථාව ලෙස සලකන්න පුළුවන්. මෙහිදී මුදල් ලැබුණද නැද්ද යන්න සලකා බලන්නේ නැහැ. උපලබ්ධි සංකල්පයට අදාළ උදාහරණ බලමු. උදාහරණ තමයි ණයට විකුණුම් අදාළ කාලච්ඡේදයට අදාළව ආදායමක් ලෙස සැලකීම. අනාගත ඒ කියන්නේ කලින් ලද ආදායම් ලෙස හඳුනා ගැනීම. ලැබිය යුතු ආදායමුත් ආදායම් ලෙස හඳුනා ගැනීම. විකිණීම හෝ ආපසු එවීම සඳහා යවූ තොග තෙවන පාර්ශවයකට විකුණන තෙක් හෝ විකුණුම් ආදායම ලෙස හඳුනා ගැනීම. ඒ කියන්නේ දැන් අපි හිතමු අපි කරන්නේ තොග විකුණන ව්‍යාපාරයක් කියලා. එතකොට අපි අපේ සිල්ලර වෙලෙන්දට අපි විකුණන්න බාන්න දෙනවා. එතකොට එයා විකුණුන්නේ නැත්නම් ආපසු එවන්න පුළුවන් අපිට. ඒක තමයි විකිණීම හෝ ආපසු එවූ සඳහා යවූ තොග කියන්නේ. එතකොට සිල්ලර වෙලෙන්දා ඒවා විකුණන්නේ සිල්ලර වෙලෙන්දාගේ ඉන්න ගනුදෙනුකරුවන්ටනේ. එතකොට මේ තෙවන පාර්ශවයන්ට විකුණන තෙක්. ඒ කියන්නේ සිල්ලර වෙලෙන්දාගේ ගනුදෙනුකරුවන්ට විකුණන තෙක් විකුණුම් ආදායම විදියට හඳුනගන්න බෑ කියනවා අපේ ව්‍යාපාරයේ උපලබ්ධි සංකල්පයට අනුව. හරි, එහෙනම් අපි ප්‍රමාණාත්මක සංකල්පය බලමු. ප්‍රමාණාත්මක සංකල්පයට කියන තවත් නමක් තමයි ද්‍රව්‍යාත්මක සංකල්පය. එහෙම නැත්නම් ඒකට කියනවා වැදගත් භවයේ සංකල්පය කියලා. ප්‍රමාණාත්මක සංකල්පය කියන්නේ යම්කිසි තොරතුරක් අත්හැරීමෙන් හෝ වැරදි ලෙස ඉදිරිපත් කිරීමෙන් මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන්නන්ගේ තීරණ කෙරෙහි බලපෑමක් ඇති කරයි නම් එය ප්‍රමාණාත්මක ලෙස මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී සැලකිය යුතු බව කියවෙනවා. මෙහිදී තොරතුරක ප්‍රමාණාත්මක භාවය ව්‍යාපාරයේ ස්වභාවය හා පරිමාණය මත තමයි රඳා පවතින්නේ. මේකේ ප්‍රායෝගික උදාහරණ බලමු. නිෂ්පාදන ආයතනයක කුඩා මෙවලම් එනම් ඇනෝම් යන්ත්‍ර, පෑන්, පැන්සල් කතුරු යනාදිය
සුළු අමතර කොටස් මිලදීගත් අවස්ථාවේදීම වියදමක් ලෙස හඳුනා ගැනීම. ඒ කියන්නේ දැන් අපි මේ වගේ මිලදීගත්ත සුළු මෙවලම් වුණත් ඒ අවස්ථාවේදීම වියදමක් විදියට හඳුනා ගන්නවා. ඒක තමයි මේකෙන් කියවෙන්නේ. ප්‍රමාණාත්මක සංකල්පය. ඊළඟට 11 වෙනි සංකල්පය අපිට කතා කරන්න තියෙන්නේ. ඒක තමයි යථා යෝග්‍යතා සංකල්පය. මේකට කියනවා ඒකාකාරී සංකල්පය, එහෙම නැත්නම් සංගතතා සංකල්පය. මේකේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී හා ඉදිරිපත් කිරීමේදී අනුගමනය කරනු ලබන පදනම්, සම්ප්‍රදායන් හා ප්‍රතිපත්තීන් නිරන්තරයෙන් වෙනස් නොකළ යුතු බව තමයි මේ සංකල්පයෙන් කියන්නේ. ඒ කියන්නේ තෝරාගත්ත ගිණුම් කරන ප්‍රතිපත්ති තියෙනවානේ. මේවා වෙනස් කරන්නේ නැතුව සෑම වර්ෂයකදීම යොදාගත යුතු බව. නමුත් මම ඔයාලට දැනගන්න තව පොඩි දෙයක් කියන්නම්. එහෙම ගිණුම් කරන ප්‍රතිපත්ති වෙනස් කරන්න එපා කියලා තිබ්බට අපිට ගිණුම් කරන ප්‍රතිපත්ති වෙනස් කරන්න වෙන අවස්ථා තියෙනවා. ඒකට හේතුව තමයි ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිති අංක 8. ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිති අංක 8න් කියන්නේ ගිණුම් කරන ප්‍රතිපත්ති, ගිණුම් කරන ඇස්තමේන්තු වල වෙනස්කම් හා වැරදි තමයි මේ ප්‍රමිතියේ නම. එතකොට මේ ප්‍රමිතියට අනුව අපිට සංගතතා සංකල්පයට පටහැනිව කටයුතු කරන්න වෙනවා. ඒ පටහැනිව කටයුතු කරන්න වෙන අවස්ථා තමයි ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතියක් මගින් කිව්වොත් ප්‍රතිපත්තිය වෙනස් කරන්න කියලා. ඒ කියන්නේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතියක් මගින් නියම කරත් ප්‍රතිපත්තිය වෙනස් කරන්න කියලා අපිට ගිණුම් කරන ප්‍රතිපත්තිය වෙනස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් සත්‍ය හා සාධාරණ තත්ත්වයේ පිළිඹු කිරීමට ප්‍රතිපත්තිය වෙනස් කළ යුතුයයි නිගමනයකට ආවොත් අපිට ප්‍රතිපත්තිය වෙනස් කරන්න පුළුවන්. මේක තමයි යථා යෝග්‍යතා සංකල්පයේ අදහස. එහෙනම් අපි ආරක්ෂණ සංකල්පයට යමු. එතකොට මේ ආරක්ෂණ සංකල්පය කියන්නේ කිසියම් ව්‍යාපාරයකට අනාගතයේ ඇතිවිය හැකි අවදානම්, අලාභ හෝ වියදම්, ඒ කියන්නේ අවදානම් කියන්නේ අලාභ හෝ වියදම් පිළිබඳ සාධාරණ සැකයක් පවතී නම් ඒ සඳහා වර්තමාන මූල්‍ය ප්‍රකාශන තුල ප්‍රතිපාදන වෙන් කළ යුතු බවත්, අනාගතයේ ලාභයක් හෝ ආදායමක් ලැබේ යයි සාධාරණව සිටිය හැකි වුවද එය උපලබ්ධි වන තුරු ගිණුම්ගත නොකළ යුතු බවත් මෙම සංකල්පයෙන් අදහස් වේ. ඒ හින්දා අලාභ හරි වියදමක් ගැන සාධාරණ සැකයක් තියෙනවා නම් අපි මූල්‍ය ප්‍රකාශන තුල වෙන් කිරීමක් කරලා ඒකට සූදානම් වෙන්න ඕනේ. එතකොට මේකෙදි තවත් කියනවා මූල්‍ය ප්‍රකාශන තුල වත්කම් හා ආදායම් සත්‍ය තත්වයට වඩා වැඩියෙන් පෙන්눔 නොකළ යුතු අතර වගකීම් හා වියදම් සත්‍ය තත්වයට වඩා අඩුවෙන් පෙන්눔 නොකළ යුතුය. එතකොට මේකට උදාහරණ තමයි විචක්ෂණ සංකල්පයට උදාහරණ තමයි දැන් අපි ණයගැතියෝ ඉන්නවනේ. අපි ණයට භාණ්ඩ විකුණලා අපේ ව්‍යාපාරයට ණයගැතියෝ ඉන්නවා. මේ ණයගැතියන්ගෙන් අපිට හරියටම ෂුවර් කරන්න බෑ මුදල් ලැබෙයිද කියලා. එතකොට අපි මේ ණයගැතියන්ගෙන් ලැබෙන්න ඕනේ මුදල් සම්බන්ධයෙන් අඩමාන ණය වෙන් කිරීමක් කරනවා. මේක තමයි විචක්ෂණ සංකල්පය කියලා කියන්නේ. මේකට උදාහරණ තමයි මේ විදිහට අඩමාන ණය වෙන් කිරීම, සේවක පාරිතෝෂික දීමනා වෙන් කිරීම, ණයගැති වට්ටම් වෙන් කිරීම, සේවක වන්දි වෙන් කිරීම, වගකීම් සහතික වෙන් කිරීම. හෙළිදරව් කිරීමේ සංකල්පය එහෙම නැත්නම් අනාවරණ සංකල්පය බලමු. මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී ඒවා භාවිතා කරන්නන්ගේ ආර්ථික තීරණ ගැනීම සඳහා බලපාන සියලුම කරුණු මූල්‍ය ප්‍රකාශන මගින් හෙළිදරව් කළ යුතු බව මෙම සංකල්පයෙන් අදහස් වේ. මේකට උදාහරණ තමයි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරද්දී භාවිතා කරන ගිණුම් කරන ප්‍රතිපත්ති සටහන් මගින් හෙළිදරව් කිරීම. දැන් අපි සමාගම් ගාන එහෙම හදද්දී සමාගම් ගාන හදලා ඉවර වෙලා අන්තිමට සටහන් වලින් දානවානේ ෂෙයා කිරීමට ෂෙයා ප්‍රතිපත්තිය පාවිච්චි කරේ 10%යි කියලා. ඒක තමයි මේකේ අනාවරණ සංකල්පයෙන් කියන්නේ.
මූල්‍ය ප්‍රකාශන මගින් හෙළිදරව් නොවන කරුණු සටහන් මගින් හෙළිදරව් කිරීම. මේවා තමයි උදාහරණ යටතට එන්නේ හෙළිදරව් කිරීමේ සංකල්පයට. තව උදාහරණයක් තියෙනවා වාර්තා කළ කාල පරිච්ඡේදයට පසු සිදුවීම් සටහන් මගින් හෙළිදරව් කිරීම. ඒ කියන්නේ වාර්තා කළ කාල පරිච්ඡේදයට පසු කියන්නේ දැන් අපේ වාර්තා කළ කාල පරිච්ඡේදය කියන්නේ ගිය අවුරුද්දේ 4/1 ආරම්භ වෙලා මේ අවුරුද්දේ 3/31 ඉවර වෙන එකනේ මූල්‍ය වර්ෂය කියන්නේ. දැන් මේ කාල පරිච්ඡේදයට පස්සේ ඒ කියන්නේ මේ අවුරුද්දේ 4/1 පස්සේ මොකක් හරි ගණුදෙනුවක් වෙලා තියෙනවා නම් මූල්‍ය ප්‍රකාශන අනුමත කරන්න කලින් ගණුදෙනුවක් වෙලා තියෙනවා නම් අපි ඒ සම්බන්ධයෙන් සටහනක් ඉදිරිපත් කරන්න ඕනේ මූල්‍ය ප්‍රකාශන වල. ඒක තමයි හෙළිදරව් කිරීමේ සංකල්පය කියලා කියන්නේ. ඊළඟට යථාරූපී භවයේ සංකල්පය. යථාරූපී භවයේ සංකල්පය කියන්නේ ව්‍යාපාරයක ගනුදෙනු හඳුනා ගැනීමේදී නීතිමය තත්ත්වය නොව ආර්ථික යථාර්ථයේ සැලකිල්ලට ගත යුතු බව මෙම සංකල්පයෙන් අදහස් වේ. මේකට තව කියනවා අපි විෂයානුගත භාවය කියලා. මේකේ උදාහරණ තමයි වත්කමක් හඳුනා ගැනීමට නීතිමය අයිතිය අවශ්‍ය වෙන්නේ නැහනේ. එතකොට මූල්‍ය කල්බදු පදනම මත මිලට ගනු ලබන වත්කම ගැනුම්කරුගේ පොත්වල වත්කමක් ලෙස හඳුනා ගැනීම. ඒ කියන්නේ අපි දැන් මේ වත්කම අරන් තියෙන්නේ මූල්‍ය කල්බදු පදනමට. වත්කම තාම අපට නෙමෙයි අයිති. වත්කම අයිති කල්බදු සමාගමට. අපි බදු කල්බදු ගෙවලා ඉවර වෙනකන් අයිති කල්බදු සමාගමනේ. හැබැයි අපි අපේ ගිණුම් පොත්වල මූල්‍ය වත්කමක් විදිහට දානවා. මේක තමයි යථාරූපී භවයෙන් සංකල්පයෙන් කියන්නේ. ආර්ථික යථාර්ථය සැලකිල්ලට ගන්නවා කියන්නේ නීතිමය තත්ත්වයට වඩා. ඊළඟට අපි කතා කරමු මේකෙන් ප්‍රශ්නයක්. ප්‍රශ්නේ තමයි අපේ question number 3000 target MCQ එකේ ව්‍යාපාරයක් විසින් අනුගමනය කරන ගිණුම් කරන පිළිවෙත් හා සංකල්ප කිහිපයක් පහත දැක්වේ. ගිණුම් කරන පිළිවෙත තියෙනවා සංකල්ප තියෙනවා. කාර්ය සාධන බැඳීම් ඉටු කළ පසු ආදායම් හඳුනා ගැනීම. කාර්ය සාධන බැඳීම් ඉටු කළ පසු ආදායම් හඳුනා ගැනීම කියන්නේ අපි කතා කරපු විදිහට මේකට උත්තරේ එන්නේ උපලබ්ධි සංකල්පය. මූල්‍ය කල්බදු ක්‍රමයට ගත් ගොඩ නැගිල්ලක් කල්බදු ගැනුම්කරුගේ පොත්වල වත්කමක් ලෙස සටහන් කිරීම. මූල්‍ය කල්බතර ගත්තනම් ගොඩ නැගිල්ලක් කල්බදු ගැනුම්කරුගේ පොත්වල වත්කමක් ලෙස සටහන් කිරීම. මේකට උත්තරේ එන්නේ C. යථානුරූපී සංකල්පය. දැන් අපි කලින් කතා කරපු එක. තුන්වෙනි එක වත්කම් ජංගම හා ජංගම නොවන ලෙස මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ඉදිරිපත් කිරීම. ඒකත් අපි කතා කරා අඛණ්ඩ පැවැත්ම හේතුව තමයි ව්‍යාපාරයේ අවිනිශ්චිත කාලයක් තියෙන හින්දා වත්කම් දිගු කාලීන කෙටි කාලීන කියලා වෙන් කර ගන්නවා. හතරවෙනි එක තමයි වසර අග තොගේ පිරිවැය හා ශුද්ධ උපලබ්ධ යන අගයන් දෙකින් අඩු අගයට හඳුනා ගැනීම. මේක ආරක්ෂණ සංකල්පයට අයිති වෙන්නේ. ඒතකොට දැන් අපි වසර අගේ තොගේ පිරිවැය වැඩි නම් ශුද්ධ උපලබ්ධ අගයට වඩා අපි අඳුරගන්නේ ශුද්ධ උපලබ්ධ අගය තමයි අවසන් තොගේ කියලා. මොකද අපි මේ වෙනුවෙන් අර අනාගතේ සිදු වෙන්න පුළුවන් අවදානමක් වෙනුවෙන් වෙන් කිරීමක් කරන එක තමයි මේ ආරක්ෂණ සංකල්පෙන් කියන්නේ. එහෙනම් මං හිතන්නේ අද කරපු ක්වෙස්චන් එකේ ගිණුම් කරන සංකල්ප 14ක් කතා කරා. මේ සංකල්ප 14 කතා කරා කියන්නේ මේකේ කතා කරන්න පුළුවන් හැම උදාහරණයක්ම වගේ වීඩියෝ එකේ ඇතුළත් වෙලා තියෙනවා. ඒ නිසා මේ වීඩියෝ එක නැවත නැවත බලලා ඔයාගේ දැනුම අප්ඩේට් කරගන්න. ඊළඟට අපි ක්වෙස්චන් නම්බර් 4 නැවත හමු වෙමු.